ජාතක පොත් වහන්සේගේ සිව්වන ජාතක කතාව චුල්ලසෙට්ඨි ජාතකය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තවද සූර්ය වංශාභිජාත වූ තිලෝ ගුරු බුදුරජාණන් වහන්සේ රජගහනුවර නිසා ජීවකයන්ගේ අඹ උයනෙහි වසනසේ චුල්ල පන්තක ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකයගෙන හැර දක්වා වදාළසේක. ඒ කෙසේදයත් රජගහනුවර වසන මහදන සිටානන්ගේ දූ එක් කුමාරිකාවක් තමාගේ දාසයකු හා සමග මිත්‍ර සන්ධවය වාසය කොට වසන දවස් මේ ක්‍රියාව අනික් කෙනෙක් දැකපු නම් කටයුතු නොවෙයි සිතා බහින්ත්‍රස්තව ඒ පුරුෂයාට කියන්නේ අප දෙදෙනා මෙතන වසන්නට නොපිළිවන් වන්නේය. ඉතින් මාගේ දෙමව්පියෝ මේ දෝෂය දැකපු නම් කටයුතු නොවෙයි අප කඩ කොට කපා පේනී පියති සිතා අන්‍ය දේශයකට ගොස් වසම්හෙයි කියා හස්තසාර වස්තුව හැරගෙන පළමු කොට හලදොරින් නික්ම යම් තැනකට ගොස් අනුන් නොදන්නා තැනකට යම් හැයි කතා කොට දෙදෙනාම ගියාහුය. මෙසේ ගොස් එක් තැනක වසන්නා වූ ඔවුන්ගේ සංවාසය නිසා කුමාරිකාවට බඩ දරු ගර්භයෙක් පිහිටියේය. ඕතමෝ දරු ගැබ්මු කුරා ගිය කල්හි වල්ලභයා හා සමග කතා කරන්නේ දරු ගැබ්මු කුරා ගියේය. ඥාති බන්ධුන් නැති තැනදී දරු වැදීම නම් අප දෙදෙනාටම දුක් වන්නේය. එසේ හේයින් දෙමාපියන්ගේ ගමට යම්මැයි කීව. ඒ පුරුෂයා අද යම් සිට යම් හැයි කියා බස ඉකුත් කරන්නේය. එකල කුමාරිකාව සිතන්නේ මේ අඥාන පුරුෂයා තමාගේ දෝෂය මහත් බැවින් යන්ට උත්සාහ නොකරයි. දෙමව්පියෝ නම් දරුවන්ට වැඩ කැමැත්තෝය. එසේ හේයින් මොහු යත් කිම නොයත් කිම මායන්ට සුදුසු වන්නේ යැයි ඒ පුරුෂයා ගෙයින් බැහැර ගිය කල්හි තමාගේ ගෙයි වලන් ඇඳ පුටු ආදිය සියල්ලම තැන්පත් කොට තබා තමාගේ දෙමව්පියන්ගේ ගමට යන නියාව අසල ගෙවල ඇත්තනට කියා මන්හි නික්මුණාහ. එකල්හි ස්වාමි පුත්‍රයාගෙට අවුත් කුමාරිකාව නොදැක අසල ගෙවල මිනිසුන්ගෙන් විචාරා දෙමව්පියන්ගේ ගමට ගිය නියාව අසා වහවහා බඳවාගෙන ක්‍රමයෙන් ගොස් අතර මගදී දුටුයේය. ඒ දුටු විට අතර මගදීම දරුවෝ වැදීම වූයේය. ඒ වල්ලභ පුරුෂයා අනේ සොඳුර කිමෙක් දැයි විචාලේය. ස්වාමීනි පතකු වදාපීමි කිව දැන් කුමක් කරමු දැයි පුරුෂයා කී කල්හි
යම් දරු කෙනෙකුන් වැදීම නිසා මාදිමාපියන් ගමට යමු නම් ඒ කාර්ය අතරමඟදීම සිද්ධ විය. නෑයන්ගේ ගෙට ගොස් කුමක් කරම්දෝ කරමෝදැයි කියා මෙසේ කියා දෙදෙනම නැවත නික්මුණාහ. මෙසේ එක්සෙත්ව පෙරලා තමන්ගේ ගෙට ආවා. උය ඒ උපන්නා වූ කුමාරයාට නම් තබන්නාහු. මගදී උපන් බැවින් පන්තක කුමාරයෝ යැයි නම් තබාලූහ. තවද ඒ සුට්ටු කුමාරිකාවට නොබෝ දවසකින් දරු ගර්භයෙක් පිහිටියේය. ඒ සිටුදූ පළමු පරිද්දෙන්ම දෙමව්පියන්ගේ ගමට එමි කියා ගොස් අතරමඟදීම දරුවන් වැදූය. ඒ කුමාරයානටත් මගදී උපන් බැවින් පළමු උපන් කුමාරයන්ට මහා පන්තක කුමාරයෝය. බාල පුතණුවන්ට චුල්ල පන්තක කුමාරයෝ යැයි නම් තුබූහ. ඔහු දෙදෙනම දරුවන් පෝෂ්‍ය කොට ක්‍රමයෙන් වැඩෙන්නා වූ ඔවුන් දෙදෙනාගෙන් මහා පන්තක නම් කුමාර තෙම සෙසු කුමාරවරුන්නා කෙළනා කල සෙසු කුමාරයෝ සුළු පියානෝය මුත්තණුවෝය මුත්තණියෝය යැයි කියන්නන්ගේ බස් අසා මෑණියන් අතින් විචාරන්නාහු. මෑණියන් වහන්ස සෙසු දරුවෝ සුළු පියානෝය මුත්තණුවෝය මුත්තණියෝය කියති. කිමෙක්ද අපට නෑයෝ ඇද්දැයි විචාලේය. එකල්හි මෑණියෝ කියන්නෝ එසේය පුත තොපගේ නෑයෝ මෙතන නැත රජගහනුවර මහසිටානෝය යන කෙනෙක් තොපගේ මුත්තණුවෝය. ඒ නුවර තොපගේ නෑයෝ බොහෝයි කිවූය. ඒ අසා කුමාරයෝ කියන්නෝ කුමක් නිසා ඒ නෑයන්ගේ සමීපයට නොයමෝදැයි කිවූය. මෑණියෝද තමන් ඔබ නොයන කාරණා කියා දරුවන් නැවතූය. ඒ කුමාරයෝ නැවතත් මුතුන් මිත්තන් සමීපයට යම්මෙයි කියා ඇවිටිලිව කියන හෙයින් පුරුෂයාට මෙසේ කිවූය. මේ දරුවෝ හැම වේලේම මට පීඩා කෙරෙති. කිමෙක්ද දෙමව්පියෝ අප දෙක ඇඟමස් කපා කවද්ද කැටුව දරුවන් කැඳවාගෙන ගොස් මුතුන් මිත්තන් දකුම්මැයි කිවූය. ඒ අසා වල්ලභ පුරුෂයා මම තොපගේ දෙමව්පියන්ගේ ඉදිරියෙහි සිටින්නට අසමර්ථයෙමි කියා තොපි දෙදරුවන් කැඳවාගෙන ගොස් මුතුන් මිත්තන් දක්වැයි කීය. දැක්වීමෙනුත් ප්‍රයෝජන ඇතැයි කියා දෙදරුවන් කැඳවාගෙන රජගහනුවරට ගොස් නුවර දොර එක් ශාලාවක නවාතැන්ගෙන දරුවන්ගේ මෑණියෝද දෙදරුවන් කැඳවාගෙන ආනියාව දෙමව්පියන්ට කියා යැවූය. ඒ අසා සිටුදුවගේ දෙමව්පියෝ සිතන්නාහු. සසර ඇවිදෙනා වූ අපට පුත් නූදුනු කෙනෙක් නැත. ඔහු දෙදෙන අපගේ වංශයට හානි කළාහ. එසේ හෙයින් මහත් වූ අපරාධ කළාහ. එසේ හෙයින් ඔවුන් දෙදෙනා අප ඇස් සමුයෙහි සිටින්නට නොපිළිවන්නෝය. මේ අපදීලෝ වස්තු හැරගෙන දෙදෙනම තමන් කැමති සැප තැනකට ගොස් ජීවත් වෙත්වැයි කිවූය. ඒ අසා සිටුදූ දෙමව්පියන් වූ වස්තු හැරගෙන දරුවන් දෙන්නා තමන් සමීපයට දූතයන් අතට පාවා දී යවූය. දෙදරුවෝද මුතුන් මිත්තන් සමීපයේ වැඩි වර්ධනය වෙති. ඔවුන් දෙදෙනා තුරෙන් චුල්ල පන්තක කුමාරයෝ ඉතා බාලයෝය. මහා පන්තක කුමාරයෝ මුත්තණුවන් හා සමග බුදුන් සමීපයට බණ අසන්නට යෙති.
නිරන්තරයෙන් බණ අසන්නා වූ කුමාරයන්ට මහණ වීමේ සිත නැවුණේය. එකල්හි කුමාරයෝ මුත්තණුවන්ට කියන්නෝ ඉදින් නුඹ වහන්සේගේ විශ්නාසෙක් වී නම් මහණ වන්නෙම් වේදැයි කිව්ය. එබස් අසා මුත්තණුවෝ කියන්නා වූ පුත තෙපි කුමක් කියවුද? සියලු ලෝවැස්සන්ගේ මහණ වීමටත් වඩා තොපගේ මහණ වීම යහපත් වන්නේය. ඉදින් තෙපි මහණදම් පුරන්නට සමර්ථයෝ නම් මහණුවම් ගනුවැයි කියා කුමාරයන් කී බස පිරිස සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් සර්වඥයන් වහන්සේ විසින් මේ කිමෙක්ද මහසිතාණෙනි තෙපි දරු කෙනෙකුන් ලදදැයි විචාල කල්හි එසේය ස්වාමීනි කුමාරයෝ මාගේ මුණුපුරානෝය. ඌතුමෝ නුඹ වහන්සේ සමීපෙහි මහණ වෙමි කියති. දැන්වූහ. එබස් බුදුහු අසා එක්තරා තෙරණ කෙනෙකුන් වහන්සේට මේ කුමාරයන් මහණ කරවැයි නියෝග කොට වදාළසේක. ඒ තෙරුන් වහන්සේ කුමාරයන්ට තට පංචක කර්මස්ථානයේදී මහණ කළසේක. උන්වහන්සේත් බොහෝ වූ බුද්ධ වචනයන් ඉගෙන පිරුණා වූ 20 වසක් ඇතිසේක. උපසම්පදාව ලත්සේක. උපසම්පදා වූ තැන් පටන් නුවණින් සලකා භාවනා මනස්කාර කෙරෙමින් නොබෝ දවසකින් රහත් වූසේක. මහා පන්තක ස්ථවිරයන් වහන්සේ ධ්‍යාන සුවයෙන් දවස් යවනසේක. කිමෙක්ද මේ සැපය චුල්ල පන්ථකයන්ට දෙන්ට පිළිවන්දෝ හෝයි සිතූසේක. ඉක්බිත්තෙන් ඒ මහා පන්තක ස්ථවිරයන් වහන්සේ මුතුන් සිතානන්ගේ ගෙට ගොස් මා සිතානෙනි ඉදින් තෙපි ගිවිසුනම් මම චුල්ල පන්තකයන් මහණ කරවන්නෙම් වේදැයි වදාළසේක. ඒ අසා සිතානෝ යහපත ස්වාමීනි චුල්ල පන්තකයන් මහණ කළ මැනවැයි කිව්ය. තෙරුන් වහන්සේ චුල්ල පන්තකයන් මහණ කොට දස ශීලයෙහි පිහිට වූසේක. චුල්ල පන්තක සාමණේරයන් වහන්සේ මහණ වෙලා මන්ද ප්‍රඥ වූහ. පදුමඤ්ඤතා කෝක නදං සුගන්ධං පාතෝසියා පුල්ලමවිත ගන්ධං අංගී රසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන්තලික්ඛේ යන මේ ගාථාව සාරමසකින් වනපොත් කරන්නට අසමර්ථ වූයේය. ඒ චුල්ල පන්තක සාමණේරයන් වහන්සේ කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ සමයෙහි මහණව නුවණැතිව එක්තරා නුවණ මද භික්ෂු කෙනෙකුන් වහන්සේ පාළි උගන්නා කල්හි සිනාසේ නින්දා කොට කෙලිසේක. ඒ නුවණ මද භික්ෂූන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේගේ නින්දායෙන් පාළිය නූගත්සේක. වනපොත් නොකළසේක. ඒ පූර්ව ජන්මයේ කරන ලද අකුශල කර්මානුභාවයෙන් මේ චුල්ල පන්තක සාමණේරයන් වහන්සේ මහණ වූ ගමනේ නුවණින් මද වූසේක. පළමු වනපොත් කළ පදය ඉදිරියේ වනපොත් කරන කලට නස්නේය. මේ ගාථාව වනපොත් කරන්නට උත්සාහ කරන්නා වූ චුල්ල පන්තක සාමණේරයන් වහන්සේට සාරමසක් ඉකුත්ව ගියේය. එකල්හි මහා පන්තක ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළසේක. පන්තකයනි මේ ශාසනයට අයෝග්‍යව සාරමසකින් එක් ගාථාවක් වනපොත් කොට ගන්ට අසමර්ථව ප්‍රවෘජ්ජා කෘත්‍ය වූ කලී තෙපි කෙසේ මස්තක ප්‍රාප්ත කර උදැයි
මෙතෙකින් පලාය වැයි කියා විහාරයෙන් නිරපූසේක. එසමයෙහි මහා පන්තක ස්ථවිරයන් වහන්සේ සියලු සංඝයා වහන්සේට බත් බෙදා දෙනසේක. ජීවකයෝ බොහෝ ගඳ දුම්මල් පහන් ආදිය ගෙන්වාගෙන තමන්ගේ අඹ උයනට ගොස් බුදුන්ට පූජා කොට බණ අසා උනස්නෙන් නැගී බුදුන් වෙද මහා පන්තක ස්ථවිරයන් වහන්සේ කරා එළඹ ස්වාමීනි බුදුන් සමීපයේ කෙතෙක් භික්ෂූන් වහන්සේ දැයි විචාලෝය. තෙරුන් වහන්සේ 500ක් පමණ භික්ෂූන් වහන්සේයි වදාළසේක. එකල්හි ජීවකයෝ කියන්නෝ ස්වාමීනි සෙට බුදුන් ප්‍රධාන කොට ඇති 500ක් භික්ෂූන් වහන්සේ කැඳවාගෙන අවුත් මාගේ ගෙයිදී සිඟුව මැනවෙයි කිව්ය. උපාසකයිනි චුල්ල පන්ථකයෝ ශාසනයේ පිහිටක් නොලද්දෝය. උන්හැර සෙසු භික්ෂූන් වහන්සේට තොපගේ ආරාධනාව ඉවසන්ට කියන්නෙම් වේදැයි වදාළසේක. ඒ අසා චුල්ල පන්තක සාමණේරයන් වහන්සේ සිතනසේක් මහා පන්තක ස්ථවිරයන් වහන්සේ මෙතෙක් භික්ෂූන් වහන්සේගේ ආරාධනාව ඉවසනසේක් මා පිටත් කොට ඉවසූසේක. ඒකාන්තයෙන් මාගේ බෑණන් වහන්සේ මා කෙරේ බිඳී ගියේය. එසේ කල මට දැන් ශාසනයෙහි ප්‍රයෝජනකින්ද ගිහිවෙමි. ගිහිව සිට දානාදී වූ පින්කම් කොට ජීවත් වෙමි සිතා දෙවැනි දවස් උදෑසන ගිහිවෙමි සිතා නික්මුණේය. සර්වඥයන් වහන්සේ අලුයම වේලෙහි ලොව බලා වදාරනසේක්. මේ කාරණය දැක පළමු කොට ගොස් චුල්ල පන්ථකයන් වහන්සේ යන මග දොරටුවේ සක්මන් කරනසේක. තමන් වහන්සේ වසනගෙන් නික්මුණසේක්. සර්වඥයන් වහන්සේ දැක ස්වාමීනි කියා එළඹ නමස්කාර කළසේක. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ චුල්ල පන්තක මේ වේලේ කොයි යවදැයි වදාළසේක. ස්වාමීනි මාගේ බෑණනුවන් වහන්සේ මා ශාසනයෙන් නිරපූසේක. එසේ හේයින් මම ගිහිවන්නෙමි දැන්වූසේක. ඒ අසා සර්වඥයන් වහන්සේ චුල්ල පන්තකයෙනි තොපගේ ප්‍රවෘජාව නම් මා සන්තකය බෑණන් විසින් නිරනා ලද්දා වූ තොපි කවර කාරණයකින් මා සමීපයට නාවාහුද මා කැටුව එවැයි ගිහිවීමෙන් ප්‍රයෝජනකින්ද මා සමීපේ වාසය කරවයි කියා වදාළසේක. ඉක්බිති චුල්ල පන්තකයන් වහන්සේ කැඳවාගෙන ගොස් ගඳ කිලි නිසමත්තෙහි හිඳුවා චුල්ල පන්තකයෙනි නැගෙන හිරට අභිමුඛව හිඳ මේ රෙද්ද රජෝහරණං කියා පිරිමැදීමෙන් මෙතන හිඳුවැයි වදාරා ඉර්දියෙන් මවන ලද පිරිසිදු රෙද්දක් දී වඩනට වේලා දැන්වූ කල්ලි භික්ෂු සංඝයා වහන්සේ පිරිවරා ජීවකයන්ගේ ගෙට ගොස් පනවන ලද බුද්ධාසන මස්තකෙහි වැඩවුන්සේක. චුල්ල පන්තකයන් වහන්සේද සූර්ය රශ්මි බල බලා ඒ රෙදිකඩ රජෝහරණං කියා පිරිමදිමින් උන්සේක. මෙසේ ඒ චුල්ල පන්තකයන් වහන්සේ ඒ රෙදිකඩ පිරිමැද සිටියදීම කිලිටුව ගියේය. ඉක්බිති උන්වහන්සේ සිතනසේක් මේ රෙදිකඩ ඉතා පිරිසුදුය නිර්මලය. මේ ආත්ම භාවය නිසා పూర్ව ප්‍රකෘති හැර මෙසේ කිලිටුව ගියේය. ඒකාන්තයෙන් පත්‍ය සමුත්පන්නයෙන් ධර්මයෝ ඉපදනස්නාස් සුල්ලහයි කියා ප්‍රත්‍ය සමුත්පන්න ධර්මයන්ගේ ක්ෂණයෙහි ඉපදනස්නා බව සලකමින් විදර්ශනා වැඩූසේක. සර්වඥයන් වහන්සේද චුල්ල පන්තකයන්ගේ සිත විදර්ශනාවට නැගෙන්නේ යයි චුල්ල පන්තකය රෙදි කැබැල්ල කිලුටුව රජසින් රැඳී ගියේය.
එමෙන්තාගේ අභ්‍යන්තරේද රාග රජාදීහු ඇත. ඔවුන් දුරු කරවැයි කියා ආලෝකයක් හැර ඉදිරියේ උන්නාක් මෙන් පෙනෙන්නා වූ ස්වරූප ඇතිව මේ ගාථාවන් වදාළසේක. රාගෝ රජෝ නච පනරේනු උච්චති රාගස්සේතං අදිවචනං රජෝති ඒතං රජං විප්පජහිත්වා භික්ඛවෝ විහරන්ති තේ විගත රජස්ස ශාසනේ දෝසෝ රජෝ නච පනරේනු උච්චති දෝසස්සේතං අදිවචනං රජෝති ඒතං රජං විප්පජහිත්වා භික්ඛවෝ විහරන්ති තේ විගත රජස්ස ශාසනේ මෝහෝ රජෝ නච පනරේනු උච්චති මෝහස්සේතං අදිවචනං රජෝති ඒතං රජං විප්පජහිත්ව භික්ඛවෝ විහරන්ති තේ විගත රජස්ස ශාසනේ යන මේ ගාථා වදාළ ඉක්බිති චුල්ලපන්තක ස්ථවිරයන් වහන්සේ සුපිලිසිඹියා හා සමග රහත් වූ සේක. චතුපටි සම්භිදාවට පැමිණීමෙන්ම ත්‍රිපිටකය ප්‍රගුණ විය. ඒ චුල්ලපන්තක ස්ථවිරයන් වහන්සේ පෙර රජව ඉපද නුවර පැදකුණු කරන සේක්. නලලින්ඩා වැගිරෙන්නට පටන්ගත් කල්හි පිරිසුදු සළුපටින් නලල් කෙළවර පිසු හූසේක. සලුව කෙළටුව ගියේය. ඒ රජ්ජුරුවෝ සිතන්නාහු මේ ශරීරය නිසා මෙබඳු වූ පිරිසුදු සලුව තමන්ගේ පිරිසුදු ධවල ගුණය හැර කිලුටුව ගියේය. ඒකාන්තයෙන් ප්‍රත්‍ය සමුත්පන්න ධර්මයෝ අනිත්‍යයෝ යයි අනිත්‍ය සංඥාව සිහි කළේය. ඒ කාරණයෙන් ඒ තෙරුන් වහන්සේට රජෝහරණයම ප්‍රත්‍ය විය. ජීවකයෝත් සර්වඥයන් වහන්සේට දක්ෂිනෝදකය එළවූය. බුදුහු ඒ වේලේ ජීවකයනි විහාරයේ භික්ෂූ ඇත්තෝ නොවේදැයි කියා අතින් පාත්‍රය වැසූසේක. එවේලෙහි මහා පන්තක ස්ථවිරයන් වහන්සේ ස්වාමීනි විහාරයේ භික්ෂූ නැත්තේ වෙද්දැයි කීසේක. සර්වඥයන් වහන්සේ භික්ෂූන් නැති නියාව දැනේවයි කියා පුරුෂයෙකු යවූහ. එකෙනෙහි චුල්ලපන්තක ස්ථවිරයන් වහන්සේ සිතනසේ මාගේ බෑණන් වහන්සේ විහාරයේහි භික්ෂූ නැතැයි සිතූහ. විහාරයේහි භික්ෂූ නැතිනියා උන්වහන්සේට ප්‍රකාශ කළ මැනවේ සිතා සියලු අඹ උයන භික්ෂූන්ගෙන් පිරූසේක. සමහර භික්ෂූන් වහන්සේ සිවුරු ගෙත්තම් කරනසේක. සමහර කෙනෙකුන් වහන්සේ සිවුරු රඳනසේක. සමහර කෙනෙකුන් වහන්සේ වනපොත් කරනසේකැයි මෙසේ ඔවුනොවුන් වෙනසක් නැතිව එක ස්වරූපව භික්ෂූන් දහසක් මැවූසේක. බලන්ට ගිය පුරුෂයා විහාරයේ බොහෝ භික්ෂූන් දැක නැවත අවුජ්ජීවකයන්ට කියන්නේ සියලු අඹ උයන භික්ෂූන්ගෙන් ගැවසී ගත්තේ යැයි කීය. ඉක්බිති සර්වඥයන් වහන්සේ ඒ පුරුෂයාට වදාරනසේක. බුදුහු චුල්ලපන්තකයන් වහන්සේ කැඳවනසේකැයි කීවැයි වදාළසේක. එබස් අසා පුරුෂයා ගොස් එපරිද්දෙන්ම කී කල්ලි මම චුල්ලපන්තකයෙමි මුක දහසක් නැංගේය. එකල්හි ඒ පුරුෂයා නැවත බුදුන් කරා ගොස් ස්වාමීනියම දෙනා වහන්සේ අපි චුල්ලපන්තකයම්හැයි කියන සේකැයි දැන්වීය. එබස් අසා බුදුහු දැන්තෝ ගොස් පළමු කොට යමෙක් මම චුල්ලපන්තකයෙමි කිවූනම් ඔහු අතල්වා ගනු අවශේෂයෝ අන්තර්ධාන වෙති වදාළහ. එවේලෙහි ඒ පුරුෂයා එපරිද්දෙන්ම කළේය. දහසක් පමණ භික්ෂූන් වහන්සේ අන්තර්ධාන වූසේක. තෙරුන් වහන්සේද කැඳවාගෙන ගිය පුරුෂයා හා කැටිව වැඩිසේක. සර්වඥයන් වහන්සේ ජීවකයන් කැඳවා ජීවකයන් චුල්ලපන්තකයන්ගේ පාත්‍රය ගනුවේ චුල්ලපන්තකයෝ තොපට අනුමෙවැනි ධර්ම දේශනා කෙරෙති වදාළහ. ජීවකයෝ පරිද්දෙන්ම කළෝය. එවේලේ චුල්ලපන්තක ස්ථවිරයන් වහන්සේ සිංහනාද කරන්නා වූ
අභීත කේසර සිංහ රාජයෙකු පරිද්දෙන් තුන් පිටකය අලලා අනුමෙවැනි ධර්ම දේශනා කළසේක. සර්වඥයන් වහන්සේ උනස්නෙන් පැන නැගී භික්ෂු සංඝයා පිරිවරා විහාරයට වැඩ භික්ෂූන් විසින් වත් දැක්වූ කල්හි උනස්නෙන් නැගී ගඳ කෙලෙනිස්ස මත්තෙහි සිට භික්ෂු සංඝයා වහන්සේට සුගතෝ ආදේදී කමඨහන් දී වදාරා. භික්ෂු සංඝයා යවා සිව්දෑ ගඳින් සුවඳ කරන ලද ගඳ කෙලියට වැද දකුණෙලව සිංහ සෙයියාව කොට වදාළසේක. ඉක්බිත්තෙන් සවස් වේලෙහි දම් සභා මණ්ඩපයට භික්ෂූන් වහන්සේ නොයෙක් තැනින් රැස්ව රත් පලස්තිරයක් වට කරන කලක් මෙන් හිඳ බුදුන්ගේ ගුණ කතාවට පටන් ගත්සේක. එවැත්නි මහා පන්තක ස්ථවිරයෝ චුල්ල පන්තක ස්ථවිරයන්ගේ ආධ්‍යාසය නොදන්නාහු. එක ගාථාව සාරමසකින් වන පොත් කොටගත් නොවෝය. නුවණ මදයෝ යැයි කියා විහාරයෙන් නෙරපූය. සර්වඥයන් වහන්සේ තමන් වහන්සේ ධර්මරාජයන් බැවින් එකම අන්තරා භක්තයෙහි සිව්පිලි සිඹියා හා සමග අරහත් ඵලය දුන්සේක. චතුපටි සම්භිදා ප්‍රාප්ත විය. එමෙන් තුන් පිටකය ප්‍රගුණ විය. සර්වඥයන් වහන්සේගේ බලමහිමය නම් ඉතා ආශ්චර්ය වන්නේ යැයි බුදුන්ගේ ගුණ කියා උන්සේක. එකල්හි සර්වඥයන් වහන්සේ ධම් සභා මණ්ඩපයෙහි මේ කතා ප්‍රවෘත්තිය දැන අද මා විසින් එතනට යන්නට වටනේ යැයි බුද්ධ සෙයියාවෙන් නැගී රත් වූ දෙපට අඳනා සිවුර ත්‍රිමණ්ඩල ප්‍රතිච්ඡාදනය කිරීම වශයෙන් හැඳ විජ්ජුල්ලතා ශශ්‍රීක වූ පටි ධාතුව ඊමත්තේ බැඳ රත්පලසක් හා සමාන වූ පාංශුකූල සුගත මහා චීවරය ඒකාංශ කොට ඊමත්තේ පෙරවා සුගන්ධ ගන්ධ කුටියෙන් නික්ම මත්ත හස්ති රාජයක් වූ අල්වන්නට නික්මුණු කේශර සිංහ රාජයෙකුගේ විලාසයෙන් අප්‍රමාණ සර්වඥ ලීලාවෙන් දම් සභා මණ්ඩපයට වැඩ සරහන ලද මණ්ඩප මධ්‍යෙහි පනවන ලද උතුම් වූ බුද්ධාසන මස්තකයට පැන නැගී ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවන් විහිදුවමින් සාගර කුක්ෂිය බබළුවමින් යුගඳුර මුදුනෙහි දිලිසෙන්නා වූ ලහිරු මඩලක් මෙන් දිලිහි ආසන මධ්‍යෙහි වැඩ උන්සේක. බුදුරජාණන් වහන්සේ එතනට පැමිණි කෙනෙහිම භික්ෂු සංඝයා වහන්සේ කතා විච්ඡේදනය කොට මුවෙන් නොබැන වැඩ උන්සේක. සර්වඥයන් වහන්සේ මොලොක් වූ මෙත් සිතින් භික්ෂු ස්පර්ශත් බලා මේ පර්ෂද ඊතා බොහෝ වන්නේය. එකද භික්ෂුවක්කුගේ අතපය සෙලවීමක් වේවැයි කැසපියන කිඹිසපියන ශබ්දයක් වේවැයි නැත. මේ සියලු භික්ෂූම බුද්ධ ගෞරවයෙන් හා බුද්ධ තේජසින් තැතිගත්හ. ආයුෂ්කල්පය මුළුල්ලෙහි මා බැන නොනැගි උන් කල්හිදු පළමු කොට කතාවක් නූපදවති. එහෙයින් මම පළමු කොට කතාවක් උපදවීමි සිතා මිහිරි වූ බ්‍රහ්මස්වරයෙන් භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මහණෙනි දැන් කවර කතාවකින් යුක්තව උනූද? කවරනම් කතාවක් තොපට අඩාල වීදැයි විචාලසේක. එකල්හි භික්ෂූන් වහන්සේ අපි මෙතැන්හි උන්නමෝ අන්‍ය වූ ස්වර්ග මෝක්ෂද්වයට බාධක වූ තිරශ්චීන කතාවක් නොකීම්හ. නුඹ වහන්සේගේ ගුණ වර්ණනා කොට උන්හැයි දැන්වූසේක. එකල්හි භික්ෂූන් වහන්සේ කතාව අසා මහණෙනි චුල්ල පන්තකයෝ දැන් මා නිසා ධර්ම මහත්වයට පැමිණිසෙයෝය. පෙරත් වූ කලී මා නිසා භෝග මහත්වයට පැමිණියෝ යැයි වදාළසේක. එකල්හි එක් භික්ෂු කෙනෙකුන් වහන්සේ ඒ අර්ථය ප්‍රකාශ කරනු පිණිස භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළසේක. භාග්‍යවතුන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක. ඒ කෙසේද යත්
යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි අප මහ බෝසතාණෝ සිටු කුලයක ඉපද වැඩි විය පැමිණ සිටු තනතුරු ලැබ චුල්ල සිටානෝ යැයි අන නමින් ප්‍රසිද්ධව වසන කල ඒ සිටානෝ නුවණැත්තෝය ව්‍යක්තයෝය සියලු නිමිති තනිති. එක් දවසක් ඒ සිටානෝ රාජ සේවයට යන තැනැත්තෝ වීති මධ්‍යයෙහි මලමීය කුදක නක්ෂත්‍ර යෝගය පරීක්ෂා කොට මෙසේ කිවූය. නුවණැති කුල පුත්‍රයක් වූ විසින් මේ මීයා ඇරගෙන පුත්‍ර ධාරාවන් පෝෂ්‍ය කරන්නටවත් වෙළඳාම් කරන්නටවත් පුළුවන් වන්නේ වේදැයි කිවූය. එක්තරා දුගී පුරුෂයෙක් සිටානන්ගේ ඒ වචනේ අසා සිටානෝ නොදැන නොකියති. සිතා මීයා ඇරගෙන එක් සල්පිලක බලලෙකු නිසා දී දෙවියට සමාරක් රත්තරන් ලද්දේය. ඒ කාකනීක මාත්‍රාවෙන් සකුරුගෙන එක කලයකින් පැන් ගත්තේය. එතෙම වලින් මල් කඩාගෙන ලන්නා වූ මාලාකාරීන්දක උත්සකුරු සුගක් දී පැන්වත් කළේය. ඒ මාලාකාරීහු එකී මල් මිට දුන්නාහ. ඒ තෙමී මල් විකොට ඒ මල් විලයෙන් දෙවැනි දවස් උක්සකුරු හා පැන් කලයක්ගෙන මල් වත්තට ගියේය. එදවස් ඕහට මාලාකාරීහු මල් භාගයක් කඩාගෙන මල් ගස් දී ගියහ. එතෙමේ නොබෝ දවසකින් මේ උපායෙන් අට කහවණුවක් ලද්දේය. නැවත එක් වැසි සුළං දවසක රාජෝද්‍යානයෙහි බොහෝ වියලි දඬු හා අතුපත් සුළඟින් වැගිරුණේය. උයන් ගොව්වාද තමන්ට උපාය නොදක්නේය. එකල්හි ඒ පුරුෂයා එතැනට ගොස් ඉදින් තොපි මේ දඬු හා අතුපත් මට දෙවුනම් මම් සියලු දඬුපත් උයනින් පිටත් කරවා පියන්නෙම් වේදැයි උද්‍යානපාලයාට කීය. උද්‍යානපාලයා යහපත යහළුව ඇරගෙන ගිවිස්සේය. චුල්ලන්තේ වාසික තෙම කුඩා කොල්ලන්ගේ කෙළි මඩුල්ලට ගොස් උක්සකුරු දී ඇසිල්ලකින් ඒ සියලු දඬුපත් කුඩා කොල්ලන් ලවා උයනින් අද්දා පිටත් කරවා උයන් දොරකඩ කැටි කර වූයේය. එකල්හි රජගෙට වලන්ලන කුඹලා රජගෙට වලන් පලහනු සඳහා දර සොයා ඇවිදින්නේ උයන දොරකඩ තිබූ ඒ දරගොඩ දැක ඔහු අතින් මිලදී විකිණී ගත්තේය. එදවස් චුල්ලන්තේ වාසික තෙම 12 කහවණුවක් හා සැල ආදී වූ වලන් 500කුත් ලද්දේය. එතෙමේ වෙළඳාම් කිරීමෙන් කහවණු 20ක් වූ කල්හි මට මේ උපාය ඇතැයි නුවර දොරටුවට නුදුරු තැනක එක් පැන් සලක් තබාගෙන 500ක් තන අදිනා පුරුෂයන්ට පැන්වත් කළේය. ඔහු මෙසේ කිවූය. යහළුයි තොපි අපට බොහෝ උපකාර කළාය. තොපට අපි කුමක් කරමුදැයි කිවූය. එකල්හි චුල්ලන්තේ වාසිකයා කියන්නේ මාගේ කාර්යයක් පැමිණි කල්හි කියන්නෙම් වේදැයි කියා ඈත මෑත ඇවිදින්නේ. ගොඩ වෙළඳාම් කරන්න උන්හා සමගත් මුහුදු වෙළඳාම් කරන්න උන්හා සමගත් මිත්‍රව ගත්තේය. එකල්හි ඕහට ගොඩ වෙළඳාම් කරන්න උන්ගේ ප්‍රධාන පුරුෂතෙම ඉදින් සෙට දවස් මෙනුවරට අස්වැලෙන්දෙක් 500ක් අසුන් ගෙන එන්නේ යැයි කීය. එතෙමේ ඔහුගේ වචනය අසා තනගෙනන්නා වූ පන්නයින්ට අද මට එකී තන මිටියක් දැවැයි මා තන විකුණන්නට පළමු කොට තොපි එම තන නොවිකුණවැයි කීය. එකල ඔහු හැමදෙන යහපතැයි ගිවිස 500ක් තන මිටිගෙන ඔහුගේ ගේදොර එළූහ. අස්වැලෙන්දා සියලු නුවර ඇවිද අසුන්ට තන නොලැබ ඒ චුල්ලන්තේ වාසිකයා හට කහවණු 1000ක් දේ තන කරගත්තේය. ඉක්බිත්තෙන් කීප දවසක් ගිය කලට සමුද්‍ර යාත්‍රාවෙන් වෙළඳාම් කරන්නා වූ යෙහෙළුවා ඕහට කියන්නේ තොටට නැව් අවුත් වනයි කීය. එකල චුල්ලන්තේ වාසික පුරුෂයා
මට මේ උපායෙන් ප්‍රයෝජන ඇතැයි සිතා කහවණු 8ක් තී. සුවයලු පිරිවරින් යුක්තව පිරුණු රථයක් ගෙන මහත් වූ යස පිරිවරින් බටහිර තොටගමට ගොස් පේරස් මුද්දක් නැවට අත්තිකාරම් කොටදී නොදුරු තැනක වටකොට තිරයක් මදවා සමීප වූ චරපුරුෂයන්ට මෙසේ විධාන කළේය. පිටතින් වෙළඳුන් අවුනම් රැකවල් 3කින් මෙහෙවර කියා මා සමීපයට කැඳවාගෙන වැයි කීය. එකල පටුනුගමට නැව බටයි අසා බරණැස් නුවරින් වෙළඳුන් 100ක් බඩුගම්ෙහි ආවාහුය. නැවත බඩු වෙළඳාම් කරන්නා වූ මනුෂ්‍යයෝ කියන්නාහු අපගෙන් තොපට බඩු නොලැබෙයි. අසවල් තෙන හිඳිනා මහා වෙළඳානන් විසින් අත්තිකාරම් දෙන ලදැයි කිව්වුය. එබස් අසා බරණැස නුවර වෙළඳුන් ඒ චුල්ලන්තේ වාසිකයා සමීපයට ආවාහුය. ඔහුගේ අතවැසි පුරුෂයෝ පළමු කොටලූ විධාන නියාවට රැකවල් 3කින් 3 විටක් ඔබිනොබ මෙහෙවර කියාවුත් ඒ වෙළඳුන් ආබව කියා යව්වාහුය. වෙළෙන්දු චුල්ලන්තේ වාසිකයනට එකී දහසක් දී චුල්ලන්තේ වාසික පුරුෂයා හා සමග නැව් බඩු ගනුම්හි පත්තුවගෙන නැවත එකී දහසක් දී නැවත බඩු අරවාගෙන බඩු තමන් සන්තක කළාහ. චුල්ලන්තේ වාසික තෙමේ 2,00,000ක් වස්තු හැරගෙන බරණැස් නුවරට આવුත් සත්පුරුෂයන්ට කෙරෙහි ගුණ දැක්ම සුදුසු වේදැයි 1,00,000ක් වස්තු ගෙන්වාගෙන චුල්ලසිටානන් සමීපයට ගියේය. කල්හි සිටානෝ ඕහට දරුව තොප විසින් කුමක් කොට මේ වස්තුව ලබන ලද්දැයි කීය. මලමියාගේ විකිණීම පටන් සියලු ප්‍රවෘත්තිය කීයේය. චුල්ලසිටානෝ ඔහුගේ බස් අසා මෙබඳු පුරුෂයෙකු අනුන්ට ඇරපියන්ට සුදුසු නොවන්නේ යැයි කියා වැඩි විය පැමිණි සිටි තමන්ගේ දියණියන් ඕහට පාවාදී සියලු තමන්ගේ වස්තුවට හිමි කළාහ. ඒ පුරුෂයා චුල්ලසිටානන්ගේ ඇවෑමෙන් ඒ නුවර සිටුසේ සත් ලද්දේය. මහබෝසතාණෝ දානාදී පින්කම් කොට කම්මෝ පරිද්දෙන් මිය පරලොව ගියාහි වදාළසේක. තිලෝගුරු සම්්‍යක් සම්බුදු රාජෝත්තමයාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මත්තෙහි ධර්ම දේශනා කොට යම්සේ නුවණැති පුරුෂයෙක් මදගින්නක් ක්‍රමයෙන් ගොමසුණු ආදිය ලාමුකයෙන් පිඹ මහත් වූ අග්නිස්කන්ධයක් කෙරේද එපරිද්දෙන්ම නුවණැති සත්වතෙම යම් ස්වල්ප වූ බඩු මිලයක් ලැබ නොයෙක් උපායෙන් වෙළඳාම් කොට වස්තු යශස් වර්ධනය කරන්නේ යැයි මෙසේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ මහණෙනි. චුල්ලපන්තක ස්ථවිරයෝ දැන් මා නිසා ධර්මයේ මහන්තත්වයට පැමිණියෝය. පූර්ව ජන්මෙහි මහත් භෝග මහත්වයට පැමිණියෝයයි මේ ධර්ම දේශනාව වදාරා අතීත කතාවත් වර්තමාන කතාවත් දෙකම එක්කොට පූර්වාපර සන්ධි ගලපා මේ චුල්ලසෙට්ටිරා ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි චුල්ලන්තේ වාසික පුරුෂතෙමේ දැන් මේ චුල්ලපන්තකස්ත විරයෝය. එසමයෙහි චුල්ල සිටුව උපන්නෙන් දැන් තිලෝගුරු සම්්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක. සාදු සාදු සාදු. කාරුණික සත්පුරුෂ පින්වත්නි, මේ චුල්ලසෙට්ටි ජාතක කතාවත් අපේ ජීවිතයට ඉතා ප්‍රයෝජනවත් ජාතක කතා දේශනාවක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක මහරහතන් වහන්සේ මුල් කරගෙන දේශනා කළේ සංසාරයේදීත් චුල්ලපන්තක ඒ චුල්ලන්තේ වාසිකව ඉන්න අවස්ථාවේදී මීකුණක්කින් ධනවතෙක් වෙන්න අවශ්‍ය කරන මාර්ගය උපකාරී සිද්ධ කළා, උපදෙස් දීලා. මේ සම්බුද්ධ ශාසනයේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ උතුම් අරහත් ඵලයට පත් වෙන්නත් ලෝතර බුදුරජාණන් වහන්සේ උපකාර සිද්ධ කළා. මේ කතාව පැත්තකින් අපේ ජීවිතයට අත්‍යවශ්‍යම ගුණයක්,
දක්වනවා. ඒ තමයි උත්සාහය සහ උපායශීලීව නුවණ පාවිච්චි කරලා වැඩ කිරීමේ වටිනාකම. උත්සාහය අපි පෙර කතාවලින් ඒ උත්සාහයෙන් වීරියෙන් වැඩ කිරීමේ වටිනාකම තේරුම් ගත්තා. ඊළඟට උපායශීලී වීම. ලෞකික ජීවිතය සාර්ථක කරගන්නත් කලබල කිරීම, ගැටුම් නිර්මාණය කර ගැනීම, අනවශ්‍ය කෝලාහල කිරීම අපට ජීවිතවලට ඇතිවන ගන්න පුළුවන් නිවැරදි විසඳුම නෙවෙයි. බෝසතාණන් උන්වහන්සේ ආදර්ශයෙන් අවවාදයෙන් තමන්ගේ පිරිසටත් නිවැරදි ක්‍රමෝපායන් අනුගමනය කිරීමේ උපායශීලී ඥානය පිළිබඳව අපට දරට මේ ජාතක කතා වලින් පැහැදිලි. අපේ ජාතියට අපේ රටට අද මේ පත් වෙලා තියෙන අභාග්‍ය මේ දුරදිග නොබලන බව, සැලසුම් සහගත නැති බව, උපක්‍රමශීලී නැති බව කියන මේ දුර්ගුණ අපට පේනවා. රටක් ජාතියක් දියුණු වෙන්න නම් ඒ රටේ මිනිස්සුන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුප්පත් මිනිස්සුන්ට ගොවිතැන් කරන්න භූමි ඉඩකඩම් ලබා දිය යුතුයි. ඊළඟට මූලික ධනය දිය යුතුයි. ගොවිතැනට අවශ්‍ය කරන උපදෙස් ලබා දිය යුතුයි. ඔවුන්ගේ නිෂ්පාදන නිසි පරිදි නිවැරදිව අතරමැදියන් විසින් වංචා නොකර වෙළඳාම් කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතුයි. රටේ කුෂිකර්මාන්තය දියුණු කරගත යුතුයි. විශේෂයෙන් අපේ රට කුෂිකාර්මික රටක්. මිනිසුන්ගේ ජීවිතයේ රඳා පවතින්නේ, මිනිසුන්ගේ මානසිකත්වය ගොඩනැගිලා තියෙන අපේ රටේ කුෂිකර්මාන්තේ පදනම් කරගෙන. ඒ නිසා ඒ දියුණු කරන්නට අපේ රටේ නායක උපායශීලී වෙන්නට ඕන. බෝඩ් එකකින් අපි ගොවිතැන් කරනවා, ව්‍යාපෘති කරලා සල්ලි ගොඩාක් වියදම් කරලා ලෝකෙට පේන්න අපේ රට ගොවිතැන් කරන රටක් කියලා ලෝකෙ ඉස්සරහා මිනිස්සු ඉස්සරහා වංචනිකව බොරු ආටෝපයක් පින්වීමෙන් රටක් දියුණු වෙනවා. ඊළඟ සුළු කර්මාන්ත, මහා පරිමාණ කර්මාන්ත නිෂ්පාදනය, රටේ රැකියා අවස්ථා වැඩි කිරීම වගේ දේවල් වලට අපේ රටේ නායකයෝ තැන දුන්නේ නැහැ. ඒ වගේම නිලධාරීන් වගකිය යුතු අය, ඒ අයත් සමග එකතු වෙච්ච රටේ වගකිය යුතු සියලු පිරිසම තමන්ගේ මල්ල තමන්ගේ දේ පුරවා ගන්නට හිතුවා මිසක්කා අවංකව රටට වැඩක් කළේ නෑ. අපේ නායක හාමුදුරුවෝ පැරණි කියපු ලස්සන කතාවක් තියෙනවා. එක ගෙදරක අම්මෙකුයි දුවෙකුයි හිටියා. මේ අම්මයි දුවයි මොකද කරන්නේ? ගෙදර බත් මුට්ටිය ලිපේ තියලා බත් එක ඉදෙනකොට අම්මා බත් ටිකක් බෙදාගෙන දොර මුල්ලට ගිහිල්ලා දුවට හොරින් කනවා. දුව මොකද කරන්නේ? බත් ටිකක් බෙදාගෙන හොරින් දොර මුල්ලට ගිහිල්ලා අම්මට හොරින් කනවා. දවසක් දෙන්නම මෙතෙන් එක වෙලාවට ගියා දොර මුල්ලට බත් ටිකක් බෙදාගෙන. අම්මා කියනවා දුවේ මේ ගෙදරට හොරු උඹත් මමත්. ඒ වගේ මේ රටේ පක්ෂ විපක්ෂ හැම කෙනාම අහවල් කෙනා හොරු එකේ කියා තම තමන්ම හොරකම් කරනවා. ආයතනවල වැඩ කරන සාමාන්‍ය සේවකයා පවා බලන්නේ තමන් වැඩ කරන ආයතෙන් ඇල්පනිත්තක් හරි කොහොමද හොර හිතින් අරන් යන්නේ කියලා. ඉතින් එහෙම වුණාම රටක් දියුණු වෙන්නේ නැහැ. එමනම් රටක් දියුණු කරන්නට හොඳ අවංක නිලධාරීන් ඉන්න ඕන. අවංක නායකයෝ ඉන්න ඕන. ඒ අය උපක්‍රමශීලීව රට දියුණු කරන්න ඕන. මාධ්‍ය සාකච්ඡා වලින්, වාද විවාද වලින්, බොරු තර්ක වලින්, පුහු ආටෝප වලින් රටක් දියුණු කරන්න බෑ. ඒ නිසා මේ දහම් ජාතක කතා මේ රටට හරියට ඇහුවනම්, හරියට කියවනම් විශාල ප්‍රයෝජනයක් ගන්න තිබුණා. ඉතින් දැන්වත් මේ ධර්මයේ ජීවිතවලට ගන්න ඕනම් වටිනවා.
ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. පරාභව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයට කැමති වුණොත් ඒක දියුණුවට හේතු වෙනවා. ධම්මදෙස්සී පරාභවෝ. ධර්මයේ ප්‍රතික්ෂේප කළොත් ධර්මයට ගැරහුවොත් ඒ ජාතිය ඒ මිනිස්සු පිරිහෙනවා. එතකොට මේ ජාතක කතා ඇතැම් අය මේවා මේ පස්සේ කාලේ එක එක්කෙනාට හිතලා හදපු කතන්දරේ මේවා අපිට වැඩක් නැති නිකාම් සුරංගනා කතාය කියලා හිතන ස්වභාවයක් තියෙනවා. නමුත් මේ රට ජාතිය ගොඩනගා ගන්න මේ ත්‍රිපිටකයට අයිති ඒ ජාතක දේශනා ටිකම ප්‍රමාණවත් වෙනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අපේ සිතේ හටගන්නා ලාමක අකුසල් සිතුවිලි uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ පහානාය දුරු කරන්න. චන්දං ජනේති කැමැත්ත ඇති කරගන්න කියලා කිව්වා ඉස්සරලම. අපේ දුර්වලකම්, අලසකම්, කම්මැලිකම්, දුස්සීලකම්, වැරදි ස්වභාව දුරු කරගන්න ඕනි කියලා හිත උපද්දවා ගන්න ඕනේ. කැමැත්තක් ඇති කරගන්න. වායමති ඒ සඳහා වෑයම් කරන්න ඕනේ නැවත අතරක්. විරියං ආරභති වීර්ය පටන් ගන්න ඕනේ. චිත්තං පග්ගණ්හාති අපේ සිත පුළුවන් තරම් බැරි කරගන්න ඕනේ. පදහති උත්සාහ කරන්නට මේ විදිහට මේ ජාතක කතා දේශනාවලින් අපේ ජීවිතයට විශාල ආදර්ශයක් ලබා ගන්න පුළුවන්. ඒ වටිනා මඟ පෙන්වීමක් අපි කාටත් ගිහි පැවිදිද, ස්ත්‍රී පුරුෂද, ලොකු කුඩාද, පාලක පාලිතද වෙනසක් නැතුව හැම කෙනාටම තම තමන්ගේ ජීවිත හදාගන්නට විශාල අනුබලයක් අනුග්‍රහයක් අපට ලැබෙනවා. ඉතින් මේ උතුම් ධර්මය තුන් ලෝකයේම දෙවි මිනිසුන් පවා දෙවියන් පවා අගය කරපු උතුම් ධර්මයක් අපට ලැබිලා තියෙනවා. ඉතින් අපේ ජීවිත සකසා ගන්නට හැම කෙනාම සිතට ගත යුතුයි කියන එක මේ වෙලාවේදී සිහිපත් කරනවා. මේ ජාතක කතා දේශනාව තුළින් රැස් කරගත් පින අප හැම දිනාට දෙලොව සුව පිණිස උතුම් චතුසත්‍ය අවබෝධය පිණිස උපනිශ්‍රේ වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.